ආදරණීය දරුවනේ අපි ජීවිද්‍යාව ගැටලු 5000ක් විසඳන දැවැන්ත ව්‍යාපෘතියේ මේ සිටින්නේ DP Education අධ්‍යාපන සත්කාරයේ. එතකොට මේ ක්‍රියාන්විතය තුලදී 17 වන පියවරේ තවත් පරිච්ඡේදයක් හරියටම කියනවා නම් 5 වන පරිච්ඡේදයේ තවත් ප්‍රශ්න කීපයක් කතා කරන්නයි අද මම ඔය දරුවන් එක්ක එකතු වෙන්නේ. දැන් පරිච්ඡේද 4ක් තුලදී ප්‍රශ්න 21ක් සාකච්ඡා කළා අපි. අද තවත් ප්‍රශ්න 4ක් තියෙනවා මේ පරිච්ඡේදය තුලදී සාකච්ඡා කරන්න. ඒ ප්‍රශ්න 4න් ප්‍රශ්න 2ක්ම ටිකක් දිග පිළිතුරු අපේක්ෂා කරන්නට වෙන විශේෂයෙන්ම රචනා මාදිලියේ ප්‍රශ්න. දැන් මේ ප්‍රශ්න 5000 තුල ඊටාම කෙටි පිළිතුරු වචනෙන් දෙකෙන් ලියන්න පුළුවන් පිළිතුරු ලබා දෙන ප්‍රශ්න වගේම දීර්ඝ පිළිතුරු ලියන්නත් ඔබව මම පුහුණු කරනවා. ඇත්තටම මගේ වගකීමේ සහතිකය තමයි දරුවනේ මේ ප්‍රශ්න 5000 තුලින් ඔබට ජීව විද්‍යාව පිළිබඳව උසස් පෙළ පූර්ණ අවබෝධයක් දැනුමක් ලැබෙනවා. ඒක ගැන ආයි කිසිදු සැකයක් තියාගන්න එපා. කිසිම තර්කයක් නැහැ. මේ ප්‍රශ්න 5000 කිරීම තුලින් ඔබට සෑම විෂය කරුණක්ම වගේ ආවරණය වෙනවා. ඒ වගේම මේ ප්‍රශ්න 5000 හොඳට අධ්‍යයනය කළොත් ඔබට විභාගයට අලුතෙන් අහන්න ප්‍රශ්න නෑ දරුවෝ. ඒක තමයි අපි ලබා දෙන සහතිකය, වගකීමේ සහතිකය. හරි? ඉතින් ඒ නිසා මේ ප්‍රශ්න හොඳින් අධ්‍යයනය කරන්න. මගේ මේ වීඩියෝ ප්‍රශ්න වලට පිළිතුරු සපයන වැඩසටහන් නැවත නැවතත් බලන්න. ඔබේ දැනුම මුවහත් කරගන්න දරුවෝ දැනුම ලකුණු බවට පරිවර්තනය කරන හොඳම වැඩසටහන තමයි මේ ඔබට ගෙන එන්නේ. හරි. දැන් එහෙමනම් බලන්නකෝ අද මම 22 වෙනි ප්‍රශ්නයෙන් ඔබට ගෙනාවේ මොන වගේ ප්‍රශ්නයක්ද කියලා. දැන් මේක විශේෂයෙන්ම කොළඹ, ගම්පහ වගේ බස්නාහිර පළාතේ ප්‍රධාන දිස්ත්‍රික්කවල පාසල්වල විශේෂයෙන්ම වාර විභාගවලට 12 ශ්‍රේණියේ නිරන්තරයෙන්ම අහන ප්‍රශ්නයක්. රචනා ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නය නොකර උසස් පෙළ විභාගයට නම් යන්න හිතන්නවත් එපා. එච්චරට වැදගත් ප්‍රශ්නයක්. ඉතින් විභාග ශාලාවේදී මේ ප්‍රශ්නයට ආධුනිකයෙක් විදිහට මුහුණ දීලා එදාට ඇතිවන ගැටලු අද මේ ප්‍රශ්නේ හොඳට අහගෙන හිටියොත් ඔබට විසඳ ගන්න පුළුවන්. නැත්නම් විභාග ශාලාවේදී ඔබ පැහැදිලිවම අසාර්ථක වෙනවා. ඉතින් ඒක වළක්වන්නයි මේ DP පවුලේ අපි හැමෝටම අවශ්‍ය වෙන්නේ. ඒ නිසා බලන්න මේ ප්‍රශ්නය කොහොමද අපි මේකට හොඳ පිළිතුරක් ලකුණු ලැබෙන උත්තරපත්‍ර පරීක්ෂාකරණයේ සර්ට ඒ මැඩම්ට ලකුණු නොදී ඉන්න බැරි මට්ටමට හොඳම පිළිතුරක් කොහොමද අපි ගොඩනගන්නේ කියලා බලමු. හරි. දැන් කැල්වින් චක්‍ර ප්‍රතික්‍රියා මාලාව සැකෙමින් විස්තර කරන්න අපි දන්නවා ප්‍රභා සංශ්ලේෂණයේ ආලෝකය මත රඳා පවතින මේ ආලෝක ප්‍රතික්‍රියාව. මේ ආලෝක ප්‍රතික්‍රියාවේදී අවසාන වශයෙන් ප්‍රතිඵල තුනක් අපිට ලැබෙනවා නේද? මොනවද? එකක් තමයි ජලයේ ප්‍රභා විච්ඡේදනය මගින් නැත්නම් ප්‍රභා ජල විච්ඡේදනය මගින් අණුක ඔක්සිජන් ලැබෙනවා. ඒක අපි ප්‍රභා සංශ්ලේෂණයේ අතුරු ඵලයේ විදිහටයි දරුවෝ සලකන්නේ. ඒ වගේම ප්‍රභා පොස්පොරයිලීකරණ ක්‍රියාවලිය මගින් ATP නිෂ්පාදනය වෙනවා. සාර්වත්‍ර ශක්ති වාහකය ATP. ඒ වගේම ප්‍රභා ඔක්සිහරණයෙන් NADPH නිෂ්පාදනය වෙනවා. දැන් මේ අණුක ඔක්සිජන් අපි කලින් කිව්වා වගේම ප්‍රභා සංශ්ලේෂණයේ අතුරු ඵලයේනේ එයා වායුව විදිහට පිට වෙලා යනවා. හැබැයි මේ ආලෝක ප්‍රතික්‍රියාවේ අනිත් ප්‍රතිඵල දෙක ATP සහ NADPH මේ සංඝටක දෙක ඊළඟ ක්‍රියාවලියට අවශ්‍යයි. මොකද මේ ඊළඟ ක්‍රියාවලිය පරණ පොත්පත් අධ්‍යයනය කරොත් ඔබට මුණ ගැහෙන්නේ මේ වචනේ අඳුරු ප්‍රතික්‍රියාව කියලා. හැබැයි වර්තමානයේදී අපි මේකට භාවිතා කරන්නේ කැල්වින් චක්‍ර ප්‍රතික්‍රියා මාලාව නැත්නම් යාන්ත්‍රණය. කැල්වින් චක්‍ර ප්‍රතික්‍රියාවලිය නැත්නම් අඳුරු ප්‍රතික්‍රියාව තමයි මේ අපි කතා කරන්න යන්නේ. දැන් මේ කැල්වින් චක්‍ර ප්‍රතික්‍රියා මාලාව සඳහා අත්‍යවශ්‍යම සංඝටක දෙකක් තමයි මේ ATP සහ NADPH. ඒ දේවල් නැතුව මේ ක්‍රියාවලිය පවත්වාගෙන යන්න බෑ. ATP සහ NADPH
ඒ සංඝටකවල තියෙන ශක්තිය භාවිතා කරලා අපි කාබන් ඩයොක්සයිඩ් කාබෝහයිඩ්‍රේට් බවට ඔක්සිහරණය කිරීම නැත්නම් කාබෝහයිඩ්‍රේට බවට කාබන් ඩයොක්සයිඩ් තිර කිරීම තමයි මේ කැල්වින් චක්‍ර ප්‍රතික්‍රියා මාලාවේදී දකින්න ලැබෙන්නේ අපි හදාරන්නේ. මේක සංවෘත්තීය ප්‍රතික්‍රියා මාලාවක්. අණු ගොඩනැගීමේ ප්‍රතික්‍රියා මාලාවක්. ඉතින් මේ ක්‍රියාවලිය ගැනයි මේ ප්‍රශ්නය තුලදී අපි සාකච්ඡා කරන්නේ. ඇයි මේකට කැල්වින් චක්‍රය කියලා හඳුන්වන්නේ? මොකද මේ ක්‍රියාවලිය මේ යාන්ත්‍රණය හඳුන්වා දුන්න විද්‍යාඥයා කැල්වින් එතුමාට ගෞරවයක් පිණිස අපි මේක කැල්වින් චක්‍රය කියලා හඳුන්වනවා. පැහැදිලිද? ඒ ගැනත් ඔබ හොඳ අවබෝධයකින් ඉන්නට අවශ්‍යයි. එතකොට ආලෝක ප්‍රතික්‍රියාව නිෂ්පාදනය වෙච්ච ATP, NADPH වගේ ශක්ති ජනක සංයෝග ඒවා භාවිතා කරලා කාබන් ඩයොක්සයිඩ් කාබෝහයිඩ්‍රේට් බවට ඔක්සිහරණය කිරීම තමයි කැල්වින් චක්‍රය තුලදී සිද්ධ වෙන්නේ. ඉතින් ඒ ක්‍රියාවලිය තමයි අපි මේ ප්‍රශ්නය තුලදී පිළිතුරක් ගොඩනගන්නට යන්නේ. අපි ලියමු. දැන් පිළිතුර ලියන්න කලින් තව දෙයක් මතක් කරන්න ඕනේ. මේ කැල්වින් චක්‍ර ප්‍රතික්‍රියා මාලාව කොහෙද සිද්ධ වෙන්නේ? මේක සිද්ධ වෙන්නේ හරිත ලවේ පංජරය කියන ප්‍රදේශය තුල. තෛල කොයිල වලට පිටතින් පවතින තරලය තමයි පංජරය කියන්නේ. පංජරය තුල තමයි මේ ක්‍රියාවලිය දරුවනේ සිද්ධ වෙන්නේ. මේ ක්‍රියාවලිය එන්සයිම ප්‍රතික්‍රියා මාලාවකින් සිද්ධ වෙනවා. මේ ක්‍රියාවලියට එන්සයිම අත්‍යවශ්‍යයි. ඒ ගැනත් ඔබ මතක තියාගන්න ඕනේ. ඒ අවශ්‍ය වන්නා වූ සියලු එන්සයිම කැල්වින් චක්‍රයට අවශ්‍ය වන්නා වූ සියලු එන්සයිම හරිත ලව පංජරයේ ඇතුලේ දකින්න පුළුවන්. ඒකත් මතක තියාගන්න ඕනේ. හරි? right. අපි ලියමු මෙන්න මෙහෙම. ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලියේ අත්‍යවශ්‍ය පියවරක් ලෙස කැල්වින් චක්‍ර ප්‍රතික්‍රියා මාලාව දැක්විය හැකිය. මෙය හඳුන්වා දුන් කැල්වින් විද්‍යාඥයාට ගෞරව පිණිස කැල්වින් චක්‍රය ලෙස මෙම ප්‍රතික්‍රියා මාලාව හඳුන්වයි. මේ ප්‍රතික්‍රියා මාලාව හඳුන්වයි. කැල්වින් චක්‍ර ප්‍රතික්‍රියා මාලාව සිදුවන්නේ කැල්වින් චක්‍ර ප්‍රතික්‍රියා මාලාව සිදුවන්නේ හරිත ලව පංජරය තුලයි. මෙය විශිෂ්ට එන්සයිම ප්‍රතික්‍රියා ශ්‍රේණියකින් සමන්විත වන අතර එම සියලු එන්සයිම හරිත ලව පංජරයේ පවතී. මේ ප්‍රතික්‍රියා මාලාව සංවෘත්තීය ප්‍රතික්‍රියා මාලාවක් කියලා සලකනවා. මෙය සංවෘත්තීය
ප්‍රතික්‍රියා මාලාවකි. මේ සංවෘත්තීය ප්‍රතික්‍රියා මාලාවක් දරුවෝ. මේක සංවෘත්තීය ප්‍රතික්‍රියා මාලාවක්. දැන් අපිට ලියන්න පුළුවන් ආලෝක ප්‍රතික්‍රියාවේදී එතකොට ආලෝක ප්‍රතික්‍රියාවේදී නිපද වූ ATP හා NADPH මගින් CO2 ඔක්සිහරණය කිරීම මෙහිදී සිදුවේ. ආලෝක ප්‍රතික්‍රියාවේ නිපද වෙච්ච ATP සහ NADPH මගින් කාබන් ඩයොක්සයිඩ් ඔක්සිහරණය කිරීම තමයි මේ කැල්වින් චක්‍ර ප්‍රතික්‍රියා මාලාවේදී දරුවනේ ඉෂ්ට සිද්ධ වෙන්නේ. හරි? මේ ක්‍රියාවලියේදී G3P අණුසෑදේ මේ G3P කියන්නේ ග්ලිසරල්ඩිහයිඩ් 3 ෆොස්ෆේට් කියන අණුව ඒක හැදෙනවා. ඇත්තරම සංශුද්ධ G3P අණුවක් නිපද වීම සඳහා මේ කැල්වින් චක්‍රය තෙවරක් ක්‍රියාත්මක විය යුතුයි. ඒකත් අපි ලියමු. සංශුද්ධ G3P අණුවක් නිපද වීම සඳහා කැල්වින් චක්‍රය තෙවරක් සිදුවිය යුතුයි. කැල්වින් චක්‍රය තෙවරක් සිද්ධ වෙන්න ඕනේ. දරුවනේ දැන් කැල්වින් චක්‍ර ප්‍රතික්‍රියා මාලාව ප්‍රධාන අදියර 3කින් අපි අධ්‍යයනය කරන්න ඕනේ. පියවර 3කින්. මොනවද මේ පියවර 3? පළවෙනි එක තමයි RUBP කාබොක්සිල්කරණය. දෙවැනි පියවර ඔක්සිහරණය. තුන්වෙනි පියවර තමයි කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිග්‍රාහකයා පුනර්ජනනය. ඒ තුන ගැනත් කියන්න ඕනේ. කැල්වින් චක්‍ර ප්‍රතික්‍රියා මාලාව පියවර 3කින් සමන්විත වේ. පියවර 3කින් සමන්විතයි. එනම් පළවෙනි පියවර තමයි RUBP කාබොක්සිල්කරණය. දෙවැනි පියවර තමයි ඔක්සිහරණය. තුන්වෙනි පියවර තමයි CO2 ප්‍රතිග්‍රාහකයා පුනර්ජනනය. ජනනයයි. ඉතින් දැන් අපි ඊළඟ පිටුවෙන් කරන්නේ දරුවෝ සම්පූර්ණයෙන්ම මේ පියවර 3 විස්තර කරලා කොහොමද පිළිතුර ගොඩනගන්නේ කියලා දෙන එක. අපි ඊළඟ පිටුවට යමු. දැන් දරුවනේ අපි කතා කරන පළවෙනි පියවර කාබොක්සිල්කරණය නැත්නම් කාබන් ඩයොක්සයිඩ් තිර කිරීම නැත්නම් RUBP කාබොක්සිල්කරණය. මේ පියවරේදී සිද්ධ වෙන්නේ මොකද්ද? අණුවක කාබන් පරමාණු 5ක් දරන රිබියුලෝස් බිස්ෆොස්ෆේට් කියලා හඳුන්වන අණුවක්. අපි කියන RUBP රිබියුලෝස් බිස්ෆොස්ෆේට්. මේ අණුව හරිතලව පංජරය තුලදී කාබන් ඩයොක්සයිඩ් අණුවක් ප්‍රතිග්‍රහණය කරනවා. ඒ කියන්නේ අල්ල ගන්නවා. අල්ලගෙන කාබන් පරමාණු 6ක් දරන අස්ථායී ඵලයක් හදනවා. අස්ථායී කියන්නේ ඒක හැදිච්ච වහාම ෂණිකව ඒක බිඳ වැටෙනවා. හැබැයි මේ ප්‍රතික්‍රියාව RUBP කාබන් ඩයොක්සයිඩ්ව ප්‍රතිග්‍රහණය කර ගැනීමේ ප්‍රතික්‍රියාව
උත්ප්‍රේරණය කරන්න විශේෂ එන්සයිමයක් ඉන්නවා. එයාව අපි කෙටියෙන් කියන්නේ රුබිස්කෝ කියලා. නමුත් එයාගේ සම්පූර්ණ නම තමයි RUBP කාබොක්සිලේස් ඔක්සිජනේස් එන්සයිමය. RUBP කාබොක්සිලේස් ඔක්සිජනේස් එන්සයිමය හෙවත් රුබිස්කෝ තමයි මේ ප්‍රතික්‍රියාව උත්ප්‍රේරණය කරන්නේ. පැහැදිලිද? හරි. බලන්න. පළමු පියවර RUBP කාබොක්සිල් කරණයයි. මෙහිදී පංජරයේ ඇති අණුවක කාබන් පරමාණු 5ක් දරන වචනෙන් ලියමු රිබියුලෝස් බිස්ෆොස්ෆේට්. රිබියුලෝස් බිස්ෆොස්ෆේට් හෙවත් RUBP විසින් කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිග්‍රහණය කරනු ලබයි. මේ ප්‍රතික්‍රියාව උත්ප්‍රේරණය කරනු ලබන්නේ මේ ප්‍රතික්‍රියාව උත්ප්‍රේරණය කරනු ලබන්නේ අපි දිගනම ලියමු RUBP කාබොක්සිලේස් ඔක්සිජනේස් එන්සයිමය මගිනි. මෙම එන්සයිමය රුබිස්කෝ ලෙසද හඳුන්වයි. මේ එන්සයිමේ දරුවනේ රුබිස්කෝ කියලත් හඳුන්වනවා. පැහැදිලිද? මේ ප්‍රතික්‍රියාවේදී කාබන් පරමාණු 6ක අස්ථායී ඵලයක් තමයි හැදෙන්නේ. ඒ ෂණිකව බිඳ වැටි. අණුවක කාබන් පරමාණු තුනක් දරන තුන පොස්පෝ ග්ලිසරේට් හෙවත් 3PGA අණු දෙකක් සෑදී. ඔන්න වෙන දේ. දැන් මේ කාබන් පරමාණු 6ක අස්ථායී ඵලය ෂණිකව බිඳ වැටිලා කාබන් පරමාණු 3ක් දරන අණු දෙකක් බවට පත් වෙනවා. මේ අණුවකට කියන්නේ 3 ෆොස්ෆෝග්ලිසරේට් නැත්නම් 3PGA. මේ 3PGA තමයි අපි සලකන්නේ ප්‍රභා සංශ්ලේෂණයේ සෑදෙන ප්‍රථම ස්ථායී ඵලය කියලා. ප්‍රථම ස්ථායී ඵලය. හරි. මෙය ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලියේ සෑදෙන ප්‍රථම ස්ථායී
ඵලයයි. ප්‍රථම ස්ථායි ඵලයයි. පැහැදිලිද? හරි. ඉතින් ඔන්න ඕක තමයි මුලින්ම සිද්ධ වෙන්නේ. දැන් ඊළඟට සිද්ධ වෙන දේ තමයි මේ 3-ෆොස්ෆෝග්ලිසරේට් 1,3 බිස්ෆොස්ෆෝග්ලිසරේට් අණුවක් බවට පත්වීම. ඒකත් අපි මෙතනදිම විස්තර කරන්න පුළුවන්. මේ සෑදෙන 3PGA අණු අනතුරුව 1,3 බිස්ෆොස්ෆෝ ග්ලිසරේට් බලන්න. එතකොට මේ සෑදෙන 3 PGA අණු අනතුරුව 1,3 බිස්ෆොස්ෆෝග්ලිසරේට් බවට පරිවර්තනය වෙනවා. දැන් මෙතනදී ATP අණුවක් භාවිතා වෙනවා, අතරම වැය වෙනවා, බිඳ වැටෙනවා මේ ක්‍රියාවලිය සඳහා. මොකද මෙතන 1,3 බිස්ෆොස්ෆෝග්ලිසරේට් නම් ෆොස්ෆේට් කාණ්ඩ දෙකක් ඇවිල්ලා තියෙනවා. කලින් තියෙන්නේ 3 ෆොස්ෆෝග්ලිසරේට්, දැන් තියෙන්නේ 1,3 බිස්ෆොස්ෆෝග්ලිසරේට්. ඒතකොට ATP අණුවක් බිඳ වැටිලා ෆොස්ෆේට් කාණ්ඩය සපයනවා මේ අණුවට. මෙහිදී ATP වැයවීමක් සිදුවේ. ATP වැයවීමක් සිද්ධ වෙනවා. පැහැදිලිද? ඉතින් ඕක තමයි දරුවනේ පළමු පියවර. දෙවැනි පියවර තමයි ඔක්සිහරණය. කවුද ඔක්සිහරණයට ලක් වෙන්නේ? මේ හැදිලා තියෙන 1,3 බිස්ෆොස්ෆෝග්ලිසරේට් සංකීර්ණ ප්‍රතික්‍රියා මාලාවක් යටතේ ඔක්සිහරණය වෙලා G3P කියන වැදගත් සංයෝගය හදනවා. ග්ලිසරල්ඩිහයිඩ් 3 ෆොස්ෆේට්, ග්ලිසරල්ඩිහයිඩ් 3 ෆොස්ෆේට්, G3P. G3P හඳුන්වන්නේ කාබෝහයිඩ්‍රේට සංශ්ලේෂණයේ පූර්වග අණුව, මූලික අණුව කියලායි හඳුන්වන්නේ. හරි. අපි අලුත් කරුණක් විදිහට ලියමු. දෙවන පියවර ඔක්සිහරණයයි. මෙහිදී 1,3 බිස්ෆොස්ෆෝ ග්ලිසරේට් ඔක්සිහරණයට ලක්වී G3P හෙවත් ග්ලිසරල්ඩිහයිඩ් 3 ෆොස්ෆේට් බවට පත්වේ. ග්ලිසරල්ඩිහයිඩ් 3 ෆොස්ෆේට් බවට පත්වේ. G3P කියන්නේ කාබෝහයිඩ්‍රේට සංශ්ලේෂණයේ පූර්වග අණුව. එකත් ලියන්න ඕනේ. G3P යනු කාබෝහයිඩ්‍රේට් සංශ්ලේෂණයේ පූර්වග අණුව වේ. පූර්වග අණුව. දරුවනේ මේ ඔක්සිහරණ ක්‍රියාවලිය සඳහා ආලෝක ප්‍රතික්‍රියාවේ නිපද වෙච්ච ATP වලින් කොටසක් සහ NADPH සියල්ලම වැය වෙනවා. මෙම ඔක්සිහරණය සඳහා ආලෝක ප්‍රතික්‍රියාවේ නිපද වූ ATP වලින් කොටසක් සහ NADPH
සියල්ල වැය වේ. හරි. එතකොට ATP වලින් කොටසකුත් ඒ වගේම NADPH සියල්ලත් වැය වෙනවා. දැන් G3P ට මොකද වෙන්නේ? මේ G3P වලින් කොටසක් කාබන් 6 හෙක්සෝස සීනි සංශ්ලේෂණයට වැය වෙනවා, භාවිතා වෙනවා. ඉතිරි කොටස මොනවා වෙනවද? තවත් ප්‍රතික්‍රියා ශ්‍රේණියක් ඔස්සේ යමින් RUMP නැත්නම් රිබියුලෝස් මොනොෆොස්ෆේට් බවට පත් වෙලා අවසානයේදී RUBP බවට ප්‍රතිජනනය වෙනවා. RUBP බවට ප්‍රතිජනනය වීමක් සිද්ධ වෙනවා. බලන්න. සෑදෙන G3P වලින් කොටසක් කාබන් 6 හෙක්සෝස සීනි නිපදවීමට භාවිතා වේ. ඉතිරි G3P සංකීර්ණ ප්‍රතික්‍රියා ශ්‍රේණියක් ඔස්සේ යමින් කියමු සංකීර්ණ ප්‍රතික්‍රියා ශ්‍රේණියකට ඇතුල් වේ. දැන් ඇත්තටම තුන්වෙනි පියවර ගැන තමයි අපි මේ කතා කරන්නේ. තුන්වෙනි පියවර කියන්නේ දරුවනේ CO2 ප්‍රතිග්‍රාහකයා පුනර්ජනනය නැත්නම් RUBP පුනර්ජනන පියවර. දැන් එතනදි සිද්ධ වෙන්නේ මොකද්ද? මේ ඉතිරි G3P සංකීර්ණ ප්‍රතික්‍රියා මාලාවකට ලක් වෙලා RUMP රිබියුලෝස් මොනොෆොස්ෆේට් බවට පත් වෙනවා. ඒ රිබියුලෝස් මොනොෆොස්ෆේට් රිබියුලෝස් බිස්ෆොස්ෆේට් බවට ඊළඟට පත් වෙනවා. පැහැදිලිද? හරි. බලන්න. තෙවන පියවර CO2 ප්‍රතිග්‍රාහකයා පුනර්ජනනයයි. මෙහිදී G3P සංකීර්ණ ප්‍රතික්‍රියා ශ්‍රේණියක් මගින් රිබියුලෝස් මොනොෆොස්ෆේට් හෙවත් RUMP බවට පත්වේ. එය ඉතිරි ATP වැය කරමින් RUBP පුනර්ජනනය කරයි. පැහැදිලිද? ඔය තමයි තුන්වෙනි පියවරේදී වෙන්නේ. CO2 ප්‍රතිග්‍රාහකයා පුනර්ජනනය කියන්නේ RUBP පුනර්ජනනය කරනවා. මේක සංකීර්ණ ප්‍රතික්‍රියා ශ්‍රේණියක් ඔස්සේ සිද්ධ වෙනවා. මේ වැඩේට ඉතිරි ATP ශක්තිය වැය වෙනවා. ආලෝක ප්‍රතික්‍රියාව හැදිච්ච ATP වලින් ඉතිරි ATP ටික මේ ප්‍රතික්‍රියාවට වැය වෙනවා. පැහැදිලිද? දැන් අපි දරුවෝ මේ ක්‍රියාවලිය රූප සටහනකින් බලමු. ඒ කියන්නේ ගැලීම් සටහනකින් මේ චක්‍රීය ක්‍රියාවලියක්නේ. කොහොමද මේක වෙන්නේ? අපි අලුත් පිටුවකට යමු. මේ බලන්න. දැන් මුලින්ම වෙන්නේ RUBP රිබියුලෝස් බිස්ෆොස්ෆේට් කාබන් පරමාණු 5ක් දරන කෙනා. එයා කාබන් ඩයොක්සයිඩ් අණුවක් ප්‍රතිග්‍රහණය කරගන්නවා. ප්‍රතිග්‍රහණය කරගෙන කාබන් 6 අස්ථායි සංයෝගයක් හදනවා. මම මේ කඩේරි වලින් ලකුණු කරන්නේ මේ අස්ථායි සංයෝගය පෙන්වන්න. මේ ප්‍රතික්‍රියාව තමයිනේ දරුවෝ රුබිස්කෝ මගින් උත්ප්‍රේරණය කරන්නේ.
රුබිස්කෝ එන්සයිමය මගින් මේ ප්‍රතික්‍රියාව උත්ප්‍රේරණය කරනවා. එතකොට අණුවක කාබන් පරමාණු 6ක් දරන අස්ථායි ඵලයක් හැදෙනවා. මේ අස්ථායි ඵලය ෂණිකව බිඳ වැටිලා අණුවක කාබන් පරමාණු 3ක් දරන 3PGA කාබන් පරමාණු 3ක් දරන 3PGA අණු දෙකක් ප්‍රතිඵල වෙනවා. 3PGA අණු දෙකක් ප්‍රතිඵල වෙනවා. දැන් මෙයා තමයි ප්‍රභා සංශ්ලේෂණය හැදෙන ප්‍රථම ස්ථායි ඵලය. ඊළඟට මොකද වෙන්නේ? මේ 3PGA අණු 1 3 බිස්පොස්පෝ ග්ලිසරේට් බවට පත් වෙනවා. කාබන් පරමාණු 3යි. 1 3 බිස්පොස්පෝ ග්ලිසරේට් බවට පත් වෙනවා. මේ ක්‍රියාවලිය සඳහා ATP වැයවීමක් සිද්ධ වෙනවා. ATP වැය වෙනවා. ඊළඟට මේ ඔක්සිහරණ ක්‍රියාවලියේදී මොකද වෙන්නේ? ඔක්සිහරණ ක්‍රියාවලියේදී 1 3 බිස්පොස්පොග්ලිසරේට් අණු ප්‍රතික්‍රියා මාලාවක් ඔස්සේ යමින් G3P බවට පත් වෙනවා. G3P. දැන් මේ ක්‍රියාවලියේදී ATP වැය වෙනවා. ඒ වගේම ආලෝක ප්‍රතික්‍රියාවේ නිෂ්පාදනය වෙච්ච NADPH සියල්ල වැය වෙනවා. දැන් ඊළඟට මොකද්ද වෙන්නේ? මේ G3P වලින් කොටසක් කාබන් 6 හෙක්සෝස සීනි නිපදවීමට භාවිතා වෙනවා. ඉතිරි කොටස සංකීර්ණ ප්‍රතික්‍රියා මාලාවක් ඔස්සේ යමින් RUMP බවට පත් වෙලා කාබන් 5 සංයෝගයක් RUMP RUBP බවට ප්‍රතිජනනය වෙනවා. මේ වැඩේට නැවත ඉතිරි ATP වැය වෙනවා. මේක තමයි දරුවනේ මේ කැල්වින් චක්‍රය කියලා හඳුන්වන්නේ. කැල්වින් චක්‍රය. ඒතර අවශ්‍ය සියලු දේවල් මේ chart එක තුල ඇතුළත් කරලා තියෙනවා මම. බලන්න. මෙන්න මේ විදිහටයි අපිට මේ ප්‍රශ්නෙට පිළිතුර ගොනු කරන්න වෙන්නේ. අපි එමනම් ඊළඟ ප්‍රශ්නයට යමු. ඔන්න අපි එනවා 23 වෙනි ප්‍රශ්නයට. දරුවනේ එතිල් මධ්‍යසාර පැසීම පිළිබඳව තමයි විස්තර කරන්න කියන්නේ. නිර්වායු ශොසනය ආකාර දෙකකට අපිට බෙදන්න පුළුවන්. පැසීම ආකාර දෙකකට. ඒ තමයි එතිල් මධ්‍යසාර පැසීම සහ ලැක්ටික් අම්ල පැසීම. දැන් ඔබෙන් අහන්නේ මේ ප්‍රශ්නය තුලදී අද එතිල් මධ්‍යසාර පැසීම විස්තර කරන්න. ඉතින් එතිල් මධ්‍යසාර පැසීමෙත් පළමු පියවර ග්ලයිකොලිසිය. ඒක තමයි පළවෙනි පියවර. ග්ලයිකොලිසියේ ප්‍රතිඵල විදිහට ග්ලූකෝස් අණුවක් බිඳ වැටෙනවා පයිරුවේට් අණු දෙකක් බවට. ඊට අමතරව මේ ග්ලයිකොලිසියේ ප්‍රතිඵල විදිහට NADH අණු දෙකක් සහ ATP ශුද්ධ ලාභයේ විදිහට ATP අණු දෙකක් ලැබෙනවා. එතකොට ආරම්භක ප්‍රතික්‍රියාවලට ATP දෙකක් වැය වෙනවා. ග්ලයිකොලිසිය අවසානයේදී ATP හතරක් හැදෙනවා. ශුද්ධ ලාභයේ විදිහට ATP අණු දෙකක් හැදෙනවා. ඕක අපි මුලින්ම කියන්නට ඕනේ. පැහැදිලිද? හරි. අපි මෙහෙම පිළිතුර ගොඩනගමු. එතිල් මධ්‍යසාර පැසීමේ ක්‍රියාවලියේ පළමු පියවර වන්නේ ග්ලයිකොලිසියයි. ග්ලයිකොලිසියයි. එහිදී එක් ග්ලූකෝස් අණුවක් පයිරුවේට්
අණු දෙකක් ශුද්ධලාභය ලෙස ATP අණු දෙකක් හා NADH අණු දෙකක් ප්‍රතිඵල වේ. පැහැදිලිද? ඊළඟට මොකද වෙන්නේ? දැන් මේ ලැබිච්ච පයිරුවේට්ගේ ඉරණම කුමක් වෙයිද දරුවෝ? දැන් ස්වායු තත්ත්වයට තියෙන මේ පයිරුවේට් අණු මයිටොකොන්ඩ්‍රියා පූරකයට ඇතුල් වෙලා එතනින් එහාට ඉදිරි ප්‍රතික්‍රියාවලට ලක් වෙනවා. නමුත් අපි මේ කතා කරන්නේ නිර්වායු ශ්වසනය, එතිල් මධ්‍යසාර පැසීම. මේ ක්‍රියාවලියේදී මීළඟට සිද්ධ වෙන්නේ සයිලෝප්ලාස්මය තුලදීමයි මේ වැඩේ වෙන්නේ. අපි ඒකත් කියන්න ඕනේ. මේ සියලුම ක්‍රියාවලි වෙන්නේ සයිලෝප්ලාස්මය නැත්නම් සයිටෝසෝලය තුල. ඒ සඳහා අවශ්‍ය එන්සයිම් සියල්ල සයිටෝසෝලය තුල පවතිනවා. මෙය සයිටෝසෝලය තුල පවතී. මීට අදාළ සියලු එන්සයිම් සයිටෝසෝලයේ ඇත. සයිටෝසෝලයේ තියෙනවා. හරි. මෙතනින් එහාට ඊළඟට මොකද වෙන්නේ? මේ පයිරුවේට් අණු දෙක ඇසිටැල්ඩිහයිඩ් අණු දෙකක් බවට බිඳ වැටෙනවා. හරි. මෙතනදී කාබොක්සිල් හරණයක් සිද්ධ වෙලා එක පයිරුවේට් අණුවකින් එක CO2 අණුව බැගින් පයිරුවේට් අණු දෙකෙන් CO2 අණු දෙකක් නිදහස් වෙනවා. ඔය තමයි සිද්ධ වෙන්නේ. අපි වෙන පාටකින් ලියමු. මීළඟට පයිරුවේට් අණු ඇසිටැල්ඩිහයිඩ් අණු බවට බිඳ වැටේ. දැන් මේ ඇසිටැල්ඩිහයිඩ් කියන්නේ කාබන් පරමාණු දෙකක් දරන සංයෝගයක්. ඇසිටැල්ඩිහයිඩ් යනු කාබන් පරමාණු දෙකක් දරන සංයෝගයකි. නැත්නම් කාබනික සංයෝගයක්. පයිරුවේට් ඇසිටැල්ඩිහයිඩ් බවට පත්වීමේදී කාබොක්සිල් හරණයක් සිදු වී පයිරුවේට් අණු දෙකට අදාළව CO2 අණු දෙකක් නිදහස් වේ. දැන් කාබොක්සිල් හරණයක් සිදු වෙලා CO2 අණු දෙකක් පිට වෙලා යනවා. දැන් මොකද වෙන්නේ? දරුවනේ මේ ඇසිටැල්ඩිහයිඩ් මෙයා තමයි ඔක්සි හරණයට ලක් වෙන්නේ. අවසාන ඉලෙක්ට්‍රෝන සහ අවසාන හයිඩ්‍රජන් ප්‍රතිග්‍රාහක ලෙස ක්‍රියා කරමින් මෙයා ඔක්සිහරණයෙන් එතනෝල් ලබා දෙනවා. ඇසිටැල්ඩිහයිඩ් ඔක්සිහරණයට ලක් වී එතනෝල් අණු ලබා දේ. ඇසිටැල්ඩිහයිඩ් ඔක්සිහරණයට ලක් වෙලා එතනෝල් ලබා දෙනවා. මේ නිසා
එතෙල් මධ්‍යසාර පැසීමේදී අවසාන H ප්‍රතිග්‍රාහකයා අවසාන හයිඩ්‍රජන් ප්‍රතිග්‍රාහකයා ඇසිටැල්ඩිහයිඩ් වේ. මෙම ක්‍රියාවලිය බොහෝ බැක්ටීරියා සෛලවල හමුවන අතර විශේෂයෙන්ම ඊස්ට් හෙවත් කවුද සැච්චරෝ මයිසස් සෙරවිසි එතකොට ඊස්ට් එවත් සැකරොමයිසස් සෙරවිසියේ එතිල් මධ්‍යසාර පැසීම එතකොට විශේෂයෙන්ම ඊස්ට් එවත් සැකරොමයිසස් සෙරවිසියේ එතිල් මධ්‍යසාර පැසීම සිදු කරනවා. මේ ක්‍රියාවලිය බොහෝ බැක්ටීරියා සෛලවල හමුවන අතර විශේෂයෙන්ම ඊස්ට් හෙවත් සැකරොමයිසස් සෙරවිසියේ එතිල් මධ්‍යසාර පැසීම සිදු කරනවා සුලභව. පැහැදිලිද? මෙන්න මේ කාරණා ටික තමයි දරුවනේ මේ පිළිතුරට ඔබ ගොඩනගා ගන්නට අවශ්‍ය වන්නේ. හරි. එහෙමනම් අපිට පුළුවන් 24 වෙනි ප්‍රශ්නයට යොමු වෙන්න. අපි යමු. ඔන්න දරුවනේ අපි 24 වෙනි ප්‍රශ්නයට එනවා. ශ්වසන ලබ්ධිය යනු කුමක්ද? හොඳ ප්‍රශ්නයක්. දෙන ලද කාලයකදී දෙන ලද ශ්වසන උපස්තරයක් ශ්වසනයට ලක්වීමේදී නිදහස් වන CO2 පරිමාව තියෙනවනේ. ඒ CO2 පරිමාවත් ඒ ක්‍රියාවලිය සඳහා පරිභෝජනය කරපු නැත්නම් වැය වෙච්ච ඔක්සිජන් පරිමාවත් අතර තියෙන අනුපාතයට තමයි අපි කියන්නේ මොකක් කියලාද? ශ්වසන ලබ්ධිය කියලා. මේ බලන්න. හරිම සරල පිළිතුරක් තමයි අපිට ලියන්න තියෙන්නේ. එහෙමනම් අපිට ලියන්න පුළුවන් දෙන ලද කාලයකදී දෙන ලද ශ්වසන උපස්තරයක් ශ්වසනයට ලක්වීමේදී නිදහස් වන CO2 පරිමාව පරිභෝජනය කළ O2 පරිමාවට දරන අනුපාතය ඔකට තමයි ශ්වසන ලබ්ධිය කියලා කියන්නේ. එක සමීකරණයකින් ලියනවා නම් RQ සමානයි VCO2 බෙදීම VO2. ඒ කියන්නේ නිදහස් වෙච්ච CO2 පරිමාව අවශෝෂිත නැත්නම් පරිභෝජනය කළ ඔක්සිජන් පරිමාවට දරන අනුපාතය තමයි අපි ශ්වසන ලබ්ධිය කියලා අදහස් කරන්නේ. අපි එවනම් 25 වෙනි ප්‍රශ්නයට යොමු වෙමු. විවිධ සංයෝගවල ශ්වසන ලබ්ධිය අගයන් ලියන්න කියලා කියනවා. ඔන්න එක එක සංයෝගවල ශ්වසන ලබ්ධිය අගයන්. දැන් අපි ගත්තොත් කාබෝහයිඩ්‍රේට වල ශ්වසන ලබ්ධිය අගය දරුවනේ 1.0යි. 1.0යි. ප්‍රෝටීන වල ශ්වසන ලබ්ධිය අගය කොච්චරද? ප්‍රෝටීන වල 0.8යි.
ලිපිඩවල ශ්වසන ලබ්ධි අගය 0.7යි. 0.7යි. ඉතින් මෙන්න මේ අගයන් ගැනත් ඔබට අවබෝධයක් තියෙන්නට අවශ්‍යයි. විවිධ සංයෝගවල ශ්වසන ලබ්ධි අගයන් පිළිබඳව. පැහැදිලිද? හොඳයි. එහෙමනම් 17 වෙනි ප්‍රශ්න පත්‍රයේ 5 වන පරිච්ඡේදයට අදාළව තවත් ප්‍රශ්න කීපයක් අවසන් වෙනවා. අපි දරුවනේ මෙහි ඉතිරි ප්‍රශ්න සාකච්ඡා කිරීම 6 වන පරිච්ඡේදයෙන් සිදු කරමු. එහෙමනම් එතෙක් ඔබට සුබ දවසක්.